සියලුදාටම ආයුබෝවන් පුතේ. අපි අද 9 ශ්‍රේණියේ 13 වෙනි පාඩමේ දෙවෙනි කොටස විදියට තියෙන සංඛ්‍යා වටේීම. මේක කොටස් දෙකක් විදියට වෙන් කරගත්තොත් අපිට දෙවෙනිට තියෙන සංඛ්‍යා වටේීම. මම ඉස්සෙල්ලා වීඩියෝ එකෙන් ගෙනාවා කොහොමද විද්‍යාත්මක අංකණය කියන එක ගැන. දැන් අපි කතා කරන්න යන්නේ සංඛ්‍යා වටේීම ගැන. සංඛ්‍යා වටේීමකදී මේකෙන් අපි මේ වීඩියෝ එක ඇතුලේ සාකච්ඡා කරන්නේ ඇයි සංඛ්‍යා වටීමක් අවශ්‍ය වෙන්නේ? සංඛ්‍යා වටීමක් කොහොමද කරන්නේ කියන එක ගැන. දැන් ඔයාලා දන්නවා ඔයාලා සමහරවිට ඔයාලගෙන් ප්‍රශ්නයක් ඇහුවොත් මෙහෙම ආනවා කියලා හිතමු. ඔයාගෙන් අහනවා ඔයාගේ පොත් බෑග් එකේ පොත් කීයක් තියෙනවද? දැන් ඔයා දන්නවා තියෙනවා 18ක් විතර තියෙනවා කියලා දන්නවා. හැබැයි ඔයා කියන්නේ කොහොමද? පොත් 20ක් විතර තියෙනවා. කියන පොත් 20ක් විතර තියෙනවා. එහෙම කියන්නේ. තව අපි හිතමු ආගාව ටොපි පාර්සල් එකක් තියෙනවා. ඔයා දන්නවා හරියටම මේකේ 11ක් වගේ තමයි තියෙන්නේ. 11ක් 12ක් වගේ තමයි තියෙන්නේ ටොපි. හැබැයි ඔයාගෙන් කවුරු හරි අහනවා ඔය ටොපි මල්ලේ කොච්චර තියෙනවද ටොපි? ඔයා කියනවා ටොපි 10ක් විතර තියෙනවා. එහෙම කියනවා. අන්න ඒ වගේ අපි නොදැනීම අපි කතා කරන දෙයක් තමයි මේ වටීම කියන එක. මේක වැටීම නෙමෙයි වටීම. මේ වටීමේදී වෙන්නේ ආසන්න අගයකට ප්‍රකාශයටපත් කරනවා. ඒක අපිට පහසුවෙන් කියන්න. ගැන කියන්න පුළුවන් පහසු අගයක් බවට පරිවර්තනය කරන තමයි අපි කියන්නේ. දැන් ඔයාලගේ පොතේ තියෙන උදාහරණය සරස්වති ශාලාවේ පැවති පොත් ප්‍රදර්ශනය නැරඹීමට සතියන්තයේ නරඹන්නන් 2500ක් පමණ වැය වෙන වාර්තා වේ. 2500ක් විතර ආවා කියලා වාර්තා වෙනවා. හරි? දැන් මේකේ කියනවා ප්‍රවෘත්තිය සඳහා ප්‍රදර්ශනය නැරඹීමට සතියන්තයේ පැමිණි පිරිස සඳහා නිකුත් කළ ප්‍රවේශ පත්‍ර ගාන 2483. ඒ කියන්නේ මේ 2500ක් කිව්වට එච්චර ඇවිල්ලා නැහැ. එච්චර ඇවිල්ලා නැහැ 2483යි. ඒ අනුව ප්‍රදර්ශනය නැරඹූ නිවැරදි නරඹන්නන් සංඛ්‍යාව 2483යි. ප්‍රවෘත්තිය සඳහන් වන 2500 යන සංඛ්‍යාව 2483ට ආසන්න හා පහසුවෙන් මතක තබා ගත හැකි මෙන්ම යම් විශේෂත්වයක් ඇති අගයක් වන අතර ඒ sannivedanයේදී ප්‍රමාණවත් වේ නැත්නම් පහසු වේ. හරි? දැන් අපි බලමු මේකේ කියලා වටීමක් කියන්නේ මොකක්ද කියලා ඊළඟට. සංඛ්‍යාත්මක අගයක් වටීම යන්නේ අදහස් වන්නේ එම සංඛ්‍යාත්මක අගය ඊට ආසන්න වශයෙන් සමාන වන සරල වාර්තා කිරීමට පහසු හෝ යම් විශේෂත්වයක් ඇති වෙනත් අගයකින් නිරූපණය කිරීමයි. වෙනත් අගයකින් ගාමයි නිරූපණය කරන්නේ. හැබැයි ඒක සරල වාර්තා කරන්න පහසු සහ විශේෂත්වයක් තියෙන ඕන විදිහට බෑ. ඒකට අදාළ ක්‍රමවේදයක් තියෙනවා. ඒ ක්‍රමවේදයට අනුගත අගයක් වුණොත් තමයි ඒකට කියන්නේ ඒ සංඛ්‍යාව වටේවුව කියලා. හරි. දැන් අපි පොඩ්ඩක් ලියාගමු. ඉස්සෙල්ලම මාතෘකාව ලියාගන්න සංඛ්‍යා වටේීම. ලියාගන්න මාතෘකාව සංඛ්‍යා වටේීම. සංඛ්‍යා වටේීම කියලා ලියාගන්න. දැන් ලියාගන්න මෙහෙම කිසියම් සංඛ්‍යාත්මක අගයක් ඊට ආසන්න වශයෙන් සමාන ක්‍රමාවක් වාර්තා කිරීමට පහසු හෝ යම් විශේෂත්වයක් ඇති වෙනත් අගයකින් නිරූපණය කිරීම වටීමයි. වෙනත් අගයකින් නිරූපණය කිරීම වටීමයි. right. දැන් වටීම ගැන අපි ලියාගත්තා. දැන් අපිට මම කියවනේ එක එක ආකාරයේ වටීම් කරන්න පුළුවන් කියලා. ඉස්සෙල්ලම අපි හදන්නේ
ආසන්න 10ට වටයි. අපිට කිව්වොත් කිසියම් සංඛ්‍යාවක් ආසන්න 10ට වට යන්න කියලා කොහොමද ඒක කරන්න කියලා තමයි දැන් අපි මේ සාකච්ඡා කරන්න. ලියාගන්න මාතෘකාව ආසන්න 10ට වටැයීම. ආසන්න 10ට වටැයීම. ආසන්න 10ට වටැයීම. දැන් ආසන්න 10ට වටැයීම කියලා කියන්නේ පුතේ මේක වටෙව්වට පස්සේ අනිවාර්යයෙන්ම 10න් බෙදෙන 10 ගුණාකාරයක් වෙන්න ඕනේ කියන්නේ. දැන් උදාහරණයක් විදියට මම කිව්වොත් 59 කියන එක 59 කියන එක 59 කියන සංඛ්‍යාව ආසන්න වශයෙන් සමාන 10 ගුණාකාරය 60නේ. එහෙනම් ඒක වටෙව්වම ආසන්න 10ට 60යි. 187 කියන එක වටෙව්වම 190යි. 252 කියන එක වටෙව්වම 250යි. ඒ කියන්නේ ආසන්නම 10 ගුණාකාරය. දැන් 252 කිව්වට පස්සේ 252 තියෙන්නේ 250 සහ 260 අතර. හැබැයි ඒ දෙකෙන් වැඩිම ආසන්නතාවය තියෙන්නේ 250ට. ඒක නිසා අපි සලකනවා එක වටෙව්වම 250යි කියලා. 252 වටෙව්වම 250යි කියලා. දැන් ප්‍රශ්නයක් තියෙනවා මම ඕකෙන්ම පැහැදිලි කරන්නම් ඔය කියන කතාව 252ත් එක්කම රයිට් මේ විදිහට දැන් තියෙනවා 252. 252ට තියෙන්නේ මොන අතරද 250 සහ 260 අතර. ඒක 251 තියෙනවා. ඊට පස්සේ 252 තියෙනවා. 253 තියෙනවා. 254 තියෙනවා. 255 තියෙනවා. 256 තියෙනවා. කොහොම ගිල්ලා 260 දක්වා තියෙනවනේ. ඊට පස්සේ 257 258 259 සහ 260 ඔහොම නෙලියෙන්. එතකොට මේ 252 කියන එක 252 කියන සංඛ්‍යාව තමයි ඔය කියන සංඛ්‍යාව. 252 ආසන්නම මේ 10 ගුණාකාර වලින් ඔයාලට පේනවා 250 සහ 260 අතරින් 250ට. මෙයාට තමයි ළඟ. දැන් බැරි වෙලාවත් 255 තිබුණා නම් 255 තිබුණා නම් ඔයාලට පේනවා මේ පැත්තටයි මේ පැත්තටයි දෙකටම නිකන් සමාන දුරක් තියෙනවා වගේ. හැබැයි ඔයාලා මතක තියාගන්න මේ 255 ඒ කියන්නේ අවසානයේ එක ස්ථානයේ 5 කියන අගය තිබුණොත් ඒක වට ඇද්දී ඒක වට එන්නේ 260 පැත්තට. මෙතනදී වට එන්නේ 260 පැත්තට. ඒකට ක්‍රමවේදයක් තියෙනවා මම ඒක ඔයාලට පැහැදිලි කරලා කියන්නම්. හරි. ඔන්න ඕක තමයි ක්‍රමවේදය. අපි චුට්ටක් ලියාගමු මෙහෙම. මෙහිදී කිසියම් සංඛ්‍යාවක් ඊට ආසන්නතම 10 ගුණාකාරයට 10 ගුණාකාරයට වටැයීම සිදු කෙරේ. වටැයීම සිදු කෙරේ. දෙසිය පනස් දෙක යටින් ලියන්න 252 ආසන්න 10 ගුණාකාරය ආසන්න 10ට වටැයූ විට මෙන්න මේක ලියා ගන්න පොඩ්ඩක්. මේ මං සටහන් කරපු එක ලියා ගන්න. මේක ලියා ගන්න. දැන් මෙතන පෝස් කරලා ලියා ගන්න. ලියාගෙන ආයෙ ප්ලේ කරන්න. යන යටින් මෙහෙම. මෙහි 252 වඩාත්ම ආසන්න වන්නේ මෙහි 252 වඩාත්ම ආසන්න වන්නේ
වඩාත්ම ආසන්න වන්නේ 250 යන 10 ගුණාකාරයටය. 250 යන 10 ගුණාකාරයටය. යටින් ලියා ගන්න 252 කියන එක වටහැව්වට පස්සේ එන්නේ 250. මේක ලියන විදිය ඉතාමත් වැදගත්. අපි දාන්නේ මේක ඊතලයක්. මෙතන සමාන ලකුණක් නෙමෙයි දාන්නේ. ඒක වැදගත්. 252 ඊතලයක් 250. මොකද 252 කවදාවත් 250ට සමාන වෙන්නේ නැහැ. දරුවෝ කවදාවත් මෙතන සමාන ලකුණු දාන්න එපා පුතේ. එහෙම වුණොත් ඒක වැරදි. මොකද 252 වටැව්වම 250යි කියන එක මේකෙන් කියුණාට සමානයි කියලා දැම්මොත් ඒක වැරදි. මොකද 252 250ට කොහොමද සමාන වෙන්නේ නැහැ. සමාන ලකුණු භාවිතා කරාම හරිම වගකීමෙන් වැඩ කරන්න ඕන. හරි. දැන් මේ කියන වැඩේ අපි කොහොමද අල්ලගන්නේ? ඒ කියන්නේ මේක හැමතැනටම ඉතින් ඔහොම ලියලා කරන්න බැරි වැඩක් නේ. ඒක නිසා මේකට නියමයක් තියෙන්න ඕන, නීතියක් තියෙන්න ඕන, මේකට රීතියක් තියෙන්න ඕන. අන්න ඒ රීතිය ගැන තමයි දැන් මම කතා කරන්න යන්නේ. ඒ රීතියේදී අපි බලන්නේ මෙහෙමයි. දැන් අපිට කියන්නේ මේක ආසන්න 10ට වට යන්නේ කියලානේ. ආසන්න 10ට වට යන්නේ කියලා කිව්වම අපි බලන්නේ ඒක එක ස්ථානේ. දැන් 10ට වට යද්දී එක ස්ථානය බලන්නේ. ඒ කියන්නේ දස ස්ථානයට දකුණු පැත්තේ තියෙන එක ස්ථානය තමයි බලන්නේ. දැන් උදාහරණයක් විදිහට 252 ගමු. 252 එක ස්ථානයේ විදියට තියෙන්නේ. එක ස්ථානයේ විදියට තියෙන්නේ මොකද්ද? 2 කියන ඉලක්කම. මෙන්න මේ ඉලක්කම. මේ ඉලක්කම දිහා තමයි බලන්නේ. මේ ඉලක්කමට ආවොත් මෙන්න මේ දේවල් එන්න පුළුවන්. මෙන්න මේ කියන සංඛ්‍යා බිංදුව කමාවක් 1 2 3 4 කියන ඉලක්කම් ආවොත් මෙන්න මේ දස ස්ථානයේ තියෙන ඉලක්කම වෙනස් වෙන්නේ නැහැ. දස ස්ථානයේ තියෙන ඉලක්කම වෙනස් වෙන්නේ නැහැ. ඒක එහෙම තියලා මේ එක ස්ථානයට බිංදුවක් එනවා. එතකොට මේක වැටෙවුවම එන්නේ 250යි. 25ෙන්ම ලියනවා 250යි. වැටෙව්වට පස්සේ එන්නේ මොකද්ද? 250. හරි. දැන් මේක මෙහෙම වුණොත් දැන් මෙතන තියෙන දෙක තමයි. හැබැයි මෙතන තියෙන ඉලක්කම මෙන්න මේ කියන ඉලක්කම් මොනවද? 5 6 7 8 සහ 9. ඔය ඉලක්කම් වුණොත් මෙහෙමයි වෙන්නේ. ඔය කියන මෙන්න මේ දස ස්ථානයට, ඒ කියන්නේ 10 ඒවා තියෙන තැනට මෙතන තියෙන්නේ 25 කියලානේ. එතකොට 10 ස්ථානයේ තියෙන දස ස්ථානයේ තියෙන්නේ 5. ඒකට එකතු වෙනවා පුතේ 1. එකතු වෙනවා කියද්ද? 1ක් එකතු වෙනවා. මේකට එකතු වෙනවා 1. මේකට එකක් එකතු වෙනවා. එකක් එකතු වෙලා මෙතෙන්ට බිංදුවක් දානවා. දැන් මේකේට මොකුත් එකතු වෙන්නේ නැහැ. බිංදුව දැම්මා. මේකට එකක් එකතු වෙලා තමයි බිංදුව වැඩෙන්නේ. එතකොට 260. එහෙනම් ඔයාලා බලන්න ඕන ආසන්න 10ට වට යද්දී මොකද්ද? එක ස්ථානයේ අගය. එක ස්ථානයේ අගය බිංදුව 1 2 3 4 කියන ඉලක්කම් නම් දස ස්ථානයේ ඉලක්කම වෙනස් වෙන්නේ නැතුව අනිත් ඒවා කොහොමද වෙනස් වෙන්නේ? දස ස්ථානයේ ඉලක්කම වෙනස් වෙන්නේ නැතුව ඒක ඒ විදිහටම ලියලා එක ස්ථාන ඉලක්කමට බිංදුවට. ඒක නිසා මේක 250ක් විදිහට ආවා. මේක එහෙම නෙමෙයි. මේකෙදි වෙන්නේ එක ස්ථානයේ ඉලක්කම 5 6 7 8 9 කියන ඉලක්කම් තිබුණොත් දස ස්ථානයට එකක් එකතු වෙලා තමයි එක ස්ථානයට බිංදුව වෙන්නේ. ඒකයි නීතිය.
මේකේ ක්‍රියාත්මක වෙන. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපිට මේක සටහන් කරගන්න පුළුවන්. මම මේක සටහන් කරලා මෙහෙම කරේ ඔයාලට ලේසියෙන්ම තේරුම් ගන්න පහසු වෙන්න. රයිට්, මේක ලස්සනට දාගන්න වගේ පොතේ. මම යටින් කියන්නම් මොකද්ද කියලා. පෝස්ට් කරලා මේක දාගන්න. යටින් කියන්න මෙහෙම. ආසන්න 10ට වටේීමේදී ආසන්න 10ට වටේීමේදී ආසන්න 10ට වටේීමේදී එම සංඛ්‍යාවේ දසස්ථානයේ ඉලක්කමට දකුණු පසින් ඇති දසස්ථානයේ ඉලක්කමට දකුණු පසින් ඇති ස්ථානය වන එක ස්ථානයේ ඉලක්කම පිළිබඳ සැලකිලිමත් වනු ලැබේ. පිළිබඳ සැලකිලිමත් වනු ලැබේ. පිළිබඳ සැලකිලිමත් වනු ලැබේ. එය බිංදුව 1 2 3 4 නම් කමාද දාලා යන්නේ බිංදුව 1 2 3 4 නම් දසස්ථානය නොවෙනස්ව ලියා එක ස්ථානයට බිංදුවක් යොදනු ලැබේ. එක ස්ථානයට බිංදුවක් යොදනු ලැබේ. right. එහි ඇති ඉලක්කම 5 6 7 8 9 වෙනම් 5 6 7 8 9 නම් දසස්ථානයට එකක් එකතු වී එක ස්ථානය බිංදුව වේ. right. 13 හතර අභ්‍යාසය ඔයාලට ගැටලු හදන්න තියෙනවා. ගැන ඒවට උත්තර දෙන්න තියෙනවා. මේක සටහන් කරගත්තනේ. එතකොට මේකට අදාළ උත්තරේ එන 250 255 තිබ්බනම් 256 257 258 ඔහොම තිබ්බනම් ඊට අදාළව තමයි පිළිතුරු ලැබෙන්නේ. හරි. දැන් අපි ඊළඟ එකට යමු. ඊළඟ කොටසට යමු. 13 හතර අභ්‍යාසය මම දෙන්නම් ගැටලු ටික අවශ්‍ය දේවල් කරන්න. ඔයාලගේ ටික කරන් ඉන්න. 13 හතරේ ඔක්කොම කරන්න මම මෙන්න මේ ටික සාකච්ඡා කරනවා. A E එතන C කරන්න ඕන. G K පහක් දුන්නේ ඒකේ. දෙවෙනි එකත් කරන්න. මාත් සටහන් කරගන්න එක.
A දෙවෙනි ගාන ඊට පස්සේ එහා පැත්තේ මේක ඊළඟ වීඩියෝ එකෙන් මම සාකච්ඡා කරන එක ඊළඟ සතියේ මම සාකච්ඡා කරලා තමයි පටන් ගන්න. ගෙදර වැඩ ඒවා. ගෙදර වැඩ කියලා කියන්නේ ඉතින් ඔයාලා ගෙදරනේ කොහොමද ඉන්නේ. කරන්න එපා ඒක දාට. හතරවෙනි ගාන කරන්න. හතරවෙනි ගාන කරන්න. හරි. ඊළඟට ආසන්න 100ට හා 18 වටැයීම. ආසන්න 100ට හා 18 වටැයීම. මේකෙදී හරිම සරල දෙයක් තියෙන. දැන් මම අර කියලා දීපු ක්‍රමවේදයම තමයි මෙතන භාවිතා කරන්නේ. ආසන්න 100ට වටැයීමේදී ලැබෙන ප්‍රතිඵලය හැමතිස්සෙම 100 ගුණාකාරයක්. ආසන්න 18 වැටෙව්වට පස්සේ ලැබෙන උත්තරේ හැමතිස්සෙම 10 ගුණාකාරයක්. ඒක පැහැදිලිව තේරුම් ගන්න. එතකොට දැන් උදාහරණයක් විදිහට මෙතනින් 2425. 2425 100 ගුණාකාර විදිහට ගත්තොත් 2400 සහ 2500 අතරනේ තියෙන්නේ. ඒකෙදී 25 කියලා කියන්නේ 2400 පැත්තට ළඟයි. එහෙනම් මේක වැටෙව්වට පස්සේ 2400ක් එන්න ඕන. හැබැයි ඒක නෙමෙයි අපි ඉගෙන ගන්න ඕන. කොහොමද මේක හොයන්නේ කියන එක. 2425 කියන එක 100ට වටේ ඇද්දී දැන් මම කියවනේ සිය ස්ථානයක් තියෙනවා. සිය ස්ථානයේ දකුණු පැත්තෙන් තියෙන දස ස්ථානය තමයි බලන්නේ. දැන් මේකෙදි බලන්නේ දස ස්ථානය. එක ස්ථානයේ පැත්ත බලන්න එපා. මේක බලන්නේ දස ස්ථානය. ඒ කියන්නේ සිය ස්ථානයේ දකුණු පැත්තෙන් තියෙන. ඒ කියන්නේ අපිට වට යන්න ඕන එකට අදාළ ස්ථානයට දකුණු පැත්තේ තියෙන ස්ථානය තමයි බලන්නේ අපි. මේ ස්ථානයේ 0.1 2 3 4 කියන ඉලක්කම් තියෙනවා නම් සිය ස්ථානයේ අගය වෙනස් වෙන්නේ නැහැ. ඉතිරි ඒ කියන්නේ සිය ස්ථානයට පස්සේ තියෙන දස ස්ථානයයි එක ස්ථානයයි කියන දෙකටම බිඳුව වැටෙනවා ඊට පස්සේ. ඒ කියන්නේ මෙතන 2400 එන්නේ එහෙමනේ. දැන් මෙතන දෙක තියෙන්නේ දෙක කියන එක දස ස්ථානයේ තියෙන්නේ ඒක 0.1 2 3 4 කියන එක ඇතුලේ තියෙන ඒවනේ. එහෙනම් මේ හතර වෙනස් වෙන්නේ නැහැ සිය ස්ථානයේ තියෙන. එහෙනම් 2යි 4යි ලියලා ඉතුරු දෙකටම බිඳු දාන්න 2400 උත්තරේ විදිහට. දැන් මේක බැරි වෙලාවත් 2475 කියලා තිබ්බනම් 75 කියලා තිබ්බනම් දස ස්ථානයේ තියෙන ඉලක්කම 7. 7 වුණා නම් ඒකෙදී මේ පැත්තට එකක් එකතු වෙනවා. ඒ කියන්නේ 2000 මේක 4ට එකක් එකතු වෙනවා 5ක් වෙනවා. එතකොට 2500. ওই විදිහට තමයි එන්නේ. දැන් එතකොට ඔයාලා හිතන්න එපා සර් මේක එක ස්ථානයේ මෙන්න මේ ඉලක්කම තියෙන්නේ. එහෙම හිතන්න ඕනේ නැහැ. මේක බලන්නේ දස ස්ථානයේ විතරයි. එතකොට ආසන්න 18 වැටයක්දී ආසන්න 18 වැටයක්දී මේක එක ස්ථානයේ දස ස්ථානයේ සිය ස්ථානයේ දහ ස්ථානයනේ. දහ ස්ථානයට දකුණු පැත්තෙන් තියෙන සිය ස්ථානයේ දිහා විතරයි බලන්නේ. ඒ සිය ස්ථානයේ තියෙන අගය 0.1 2 3 4 වුණොත් මේ දහ ස්ථාන ඉලක්කම් වෙනස් කරන්න. දැන් මෙතන ඒක වෙනස් කරන්න අවශ්‍ය නැහැ. එතකොට දෙක එහෙම්ම තියෙනවා. එක සිය ස්ථානයේ දස ස්ථානයේ එක ස්ථානයට බිඳු දානවා. එතකොට මේක ආසන්නම 2000ට. ආසන්න 18 වැටෙව්වොත් ආසන්න 2000ට මේක. ඒ කියන්නේ 2425 පුතේ 2000යි 3000යි අතරනේ තියෙන්නේ. ගොඩක් ආසන්න 2500ට මෙහා එන එක. එහෙනම් ආසන්න 2000ට. ওই විදිහට තමයි අපි ආසන්න 100ට සහ ආසන්න 1000ට වට යන්නේ. අපි තව ගැටලුවකට ගිහිල්ලා යමු. එතකොට මේක තවදුරටත් පැහැදිලි වෙයි. මෙන්න 12500. දැන් මෙතන ඉන්නේ ස්ථාන මොන? එක ස්ථානය, දස ස්ථානය, සිය ස්ථානය, දහ ස්ථානය. එතකොට දැන් ආසන 18 වටයක්දී 18 වැටයක්දී සිය ස්ථානයේ දිහා බලන්න. සිය ස්ථානයේ තියෙන ඉලක්කම කීයද? 5. එහෙනම් 5 6 7 8 9 තියෙන ඉලක්කම් තියෙනවා නම් මොකද්ද වෙන්නේ? මේ පැත්තට එකක් එකතු වෙනවා. එකතු වුණාම කීයද වෙන්නේ? 13 වෙනවා. ඒ 13 ලියලා මේවට බිංදු දාන්න. මේවට බිංදු දැම්ම වෙනවා 13000ක්. මේක 12000යි 13000 අතර තියෙන්නේ වඩාත්ම ආසන්න විදිහට සලකන්නේ 13000ට. මෙතන 5 තියෙන නිසා. මේවයි තියෙන ඉලක්කම් දිහා බලන්නවත් එපා. ඔය විදිහට තමයි තව ගණන් ටිකක් තියෙනවා. ඊට ඉස්සෙල්ලා අපි ලියා ගන්න ඕන මේවා සම්බන්ධව. ලියා ගන්න මාතෘකාව ආසන්න 100ට හා 18 වටැයීම. ආසන්න 100ට හා 18 වටැයීම. ආසන්න 100ට හා 18 වටැයීම. ලියන්න යටින් මෙහෙම
මෙහිදී ඉහත ක්‍රමවේදයම භාවිතා කරන අතර යටින් ලියන්න වෙනම දරුවක් දාලා ආසන්න 100ට වටීමේදී ආසන්න 100ට වටීමේදී ආසන්න 100ට වටීමේදී සියස්ථානයට දකුණු පසින් පිහිටි සියස්ථානයට දකුණු පසින් පිහිටි එක දසස්ථානයේ ඉලක්කම පමණක් පිළිබඳව සලකනු ලැබෙන අතර එහි ඇති ඉලක්කම බිංදුව කමාවක් 1 2 3 4 වේ නම් බිංදුව 1 2 3 4 වේ නම් සියස්ථානයේ ඉලක්කම වෙනස් නොකොට ඊට දකුණු පසින් පිහිටි සියලු ස්ථානවල අගයන් බිංදු බවට පරිවර්තනය කරයි. ඊළඟ තරුව ආසන්න 18 වටයීමේදී සියස්ථානයේ ඉලක්කම 18 වටයීමේදී දහස්ථානයට දකුණු පසින් පිහිටි සියස්ථානයේ ඉලක්කම පිළිබඳ පමණක් සලකනු ලැබෙන අතර එහි බිංදුව 1 2 3 4 ඇත්නම් දහස්ථානයේ ඉලක්කම වෙනස් නොකොට ඊට දකුණු පසේ ඉලක්කම් බිංදු බවට පරිවර්තනය කරනු ලැබේ. බිංදු බවට පරිවර්තනය කරනු ලැබේ.
එම ස්ථානයේ ඇති ඉලක්කම ඇති ඉලක්කම 5 6 7 8 9 වේ නම් 5 6 7 8 9 වේ නම් 5 6 7 8 9 වේ නම් දහස්ථානයේ ඉලක්කමට එකක් එකතු කර දහස්ථානයේ ඉලක්කමට එකක් එකතු කර එකක් එකතු කර ඊට දකුණු පස සියලු ස්ථාන ඊට දකුණු පස සියලු ස්ථාන බිඳු බවට පත් කරනු ලැබේ. බිඳු බවට පත් කරනු ලැබේ. right. එකට අදාළ අභ්‍යාස තියෙන්නේ 13 5 අභ්‍යාසෙ මෙන්න මේ ටික කරනවා මම 13 5 අභ්‍යාසයේ පළවෙනි එකේ A C සහ F දෙවෙනි එකේ B E සහ හතරවෙනි එක ප්‍රධාන හතරවෙනි එක පළවෙනි එකේ A C F දෙවෙනි එකේ B සහ E තුන්වෙනි එකේ කරන්න අවශ්‍ය නැහැ හතරවෙනි එක සම්පූර්ණ ප්‍රධාන හතරවෙනි ගාන කරන්න ඕනේ වැඩි කරන්න ඊළඟට ලියා ගන්න මාතෘකාව දශම සංඛ්‍යා වටයින් දශම සංඛ්‍යා වටයින් දැන් දශම සංඛ්‍යාවක් දීලා අපිට කිව්වොත් ආසන්න පූර්ණ සංඛ්‍යාවට වට යන්න කියලා ආසන්න පූර්ණ සංඛ්‍යාවට වට යන්න කියලා කිව්වොත් දශම වල ඔයාලා දන්නවා අන්න මේ විදිහට තියෙන්නේ. දැන් මම ඔයාලට දශමයක් ලියලා පෙන්නන්නම්. 56.852. එතකොට මේ 8 කියන එකේ ස්ථානයට කියනවා පළමු දශම ස්ථානය. 5 කියන එකේ ස්ථානයට කියනවා දෙවන දශම ස්ථානය. 2 කියන එකට කියනවා තුන්වන දශම ස්ථානය කියලා. එතකොට පූර්ණ ආසන්න පූර්ණ සංඛ්‍යාවකට වටෙව්වට පස්සේ දශම තියෙන්න බෑ. එහෙනම් මේ එක ස්ථානය අගය තමයි වෙනස් වෙන්නේ වෙනස් වුණා. මේකෙදි මෙහෙමයි වෙන්නේ. ආසන්න පූර්ණ සංඛ්‍යාවට වට යද්දී පූර්ණ සංඛ්‍යාවේ කෙලවරේම තියෙන්නේ එක ස්ථානය. ඒට දකුණු පැත්තෙන් තියෙන පළවෙනි දශම ස්ථානය තමයි අපි බලන්නේ. පළවෙනි දශම ස්ථානය මෙතන තියෙන්නේ 8. එතන මේ 8 තියෙන පළවෙනි දශම ස්ථානයගේ අර කියපු විදිහටම බිංදුව 1 2 3 4 නම් මේ එක ස්ථානය වෙනස් වෙන්නේ නැහැ. හැබැයි 5 6 7 8 9 නම් මේකේ අගේ වෙනස් වෙලා 6ට එකක් එකතු වෙනවා. ඒ කියන්නේ 57 බවට පරිවර්තනය කරනවා. ඒ කියන්නේ 56.852 කියන එක ආසන්න පූර්ණ සංඛ්‍යාවට වට යද්දී ලැබෙන්නේ 57ක්. ලැබෙන්නේ 57ක්. ওই විදිහට තමයි අපිට ඒක කරන්න පුළුවන් සංඛ්‍යා වටේීම යටතේ දශම සංඛ්‍යා වටේීමේදී. එතකොට ලැබෙන පිළිතුර වෙන්නේ මේ විදිහට එක 57ක් එන්නේ. ලැබෙන පිළිතුර අපි ලියන්නේ ඊතලෙත් එක්ක සමාන ලකුණු දාන්න එපා 57ක්. හරි ලියමු මෙහෙම. කිසියම් දශම සංඛ්‍යාවක් ආසන්න පූර්ණ සංඛ්‍යාවට වටැීමේදී පළමු දශමස්ථානයේ ඇති ඉලක්කම පිළිබඳ
පළමු දශමස්ථානයේ ඇති ඉලක්කම පිළිබඳ සැලකිලිමත් වන අතර එහි අගය 0.124 නම් පූර්ණ සංඛ්‍යා කොටස එසේම ලියනු ලැබේ. පූර්ණ සංඛ්‍යා කොටස එසේම ලියනු ලැබේ. එසේ නොමැතිනම් එක ස්ථානයේ ඇති ඉලක්කමට එකක් එකතු වී පූර්ණ සංඛ්‍යාව පමණක් ලියනු ලැබේ. පූර්ණ සංඛ්‍යාව පමණක් ලියනු ලැබේ. මෙන්න මේක ලියා ගන්න. මෙතන ෆෝස් කරලා මේක ලියා ගන්න. මෙතන 8 තියෙන්නේ. ඒ කියන්නේ 5 6 7 8ට අයිති වෙන එකක්. එහෙනම් මේ පැත්තට එකක් එකතු වෙනවා. එතන 57යි. හරි. දැන් මේකත් එක්ක අපි අභ්‍යාසයේ කොටසකට ගිහිල්ලාම මේ වැඩේ පටන් ගමු. මේ නතර කරමු. එහෙමයි වෙන්නේ. හරි. දැන් මේකෙන් මම තව දේවල් ටිකක් කියලා දෙනවා. ඒක නිසා හොඳට බලන්න. 5 හි අගය 3.14 1.5 9යි 3ක් තියෙනවා. ඒ කියන්නේ දිගට තියෙනවා වේ. මෙම අගය ආසන්න පූර්ණ සංඛ්‍යාවට වට යන්න ඕන. ආසන්න පූර්ණ සංඛ්‍යාවට වට යද්දී අපි බලන්නේ පළවෙනි දශම ස්ථානේ. පළවෙනි දශම ස්ථානේ තියෙන කීයද? 1ක්. 1 තියෙනවා නම් මේව ගැන බලන්න එපා පුතේ. 1 තියෙනවා නම් 1 කියන්නේ 0 1 2 3 4ට අයිති වෙන එකක්. එහෙනම් පූර්ණ පැත්තේ කිසිම වෙනසක් වෙන්නේ නැහැ. ආසන්න පූර්ණ සංඛ්‍යාවට වටවුවම පුතේ ලැබෙන්නේ 3යි. අගය 3යි. ඇයි? පූර්ණ සංඛ්‍යාවට වටවුවම දශම තියෙන්න බෑ 3යි. දශම බිඳුවක් වෙන්න ඕන. දශම පැත්තේ බිඳුවයි තියෙන්නේ. ආසන්න පළමු දශම ස්ථානයට. පුතේ මං කිව්වා මේක පළවෙනි දශම ස්ථානය, මේක දෙවෙනි දශම ස්ථානය, මේක තුන්වෙනි දශම ස්ථානය, මේක හතරවෙනි දශම ස්ථානය, මේක පස්වෙනි දශම ස්ථානය. දැන් ඔයාලා දන්නවා ආසන්න 10ට වට යද්දී එක ස්ථානය දකුණු පැත්තේ තියෙන එක. 100ට වට යද්දී දස ස්ථානය දකුණු පැත්තෙන් තියෙන එක. 1000ට වට යද්දී සිය ස්ථානය දකුණු පැත්තෙන් තියෙන එක. එහෙනම් පළවෙනි දශම ස්ථානයට වට යද්දී අවසාන උත්තරේ පළවෙනි දශම ස්ථානයක් තියෙන්න ඕන. ඒ වගේම බලන්න ඕන ඒට දකුණු පැත්තෙන් තියෙන දෙවෙනි දශම ස්ථානය. දෙවෙනි දශම ස්ථානයේ තියෙන ඉලක්කම කීයද? 4යි. එහෙනම් 0 1 2 3 4ට අයිති වෙන්නේ. එහෙනම් මේක කිසි වෙනසක් වෙන්නේ නැහැ එකේ. එහෙනම් උත්තරේ මේකට එන්නේ 3.1යි. 3.1. ආසන්න පළමු දශම ස්ථානට වැටෙව්වට පස්සේ තියෙන්න පුළුවන් අනිවාර්යෙන්ම මේ සමහර අවස්ථාවල නැති වෙන්න පුළුවන් මේ පළවෙනි දශම ස්ථානයේ අගය. ආසන්න දෙවෙනි දශම ස්ථානට වට යන්න කියලා කිව්වා. ආසන්න දෙවෙනි දශම ස්ථානට වට යද්දී අපි දැනගන්න ඕනේ මේක පළවෙනි දශම ස්ථානය. මේක දෙවෙනි දශම ස්ථානය. නේ? ආසන්න දෙවෙනි දශම ස්ථානයට වට යද්දී බලන්න ඕනේ ඊට දකුණු පැත්තෙන් තියෙන තුන්වෙනි දශම ස්ථානය ගැන. තුන්වෙනි දශම ස්ථානය කීයද තියෙන්නේ? 1. 1 කියන්නේ 1 2 1 2 3 4ට අයිති වෙන එකනේ. එහෙම වුණාම මේ පැත්තේ දෙවෙනි දශම ස්ථානයකට එකතු වෙන්නේ නැහැ. මේක මේ විදියමයි. එතකොට උත්තරේ වෙන්නේ 3.14. 3.14. හරි. මේක සටහන් කරගන්න. දැන් දෙවෙනි එක ලියලා සටහන් කරගන්න. සටහන් කරගෙන මං දැන් ගෙදර වැඩ දෙනවා. ඒ ටිකත් මාක් කරගන්න. ඒක යටතේ මම දෙන්නේ 13 6 අභ්‍යාසයේ මෙන්න මේ දේවල් ටික මෙතන පෝස්ට් කරලා වාට ලියා ගන්න පුළුවන් මේක. දෙවෙනි එක අපි කරා 13 6 අභ්‍යාස පළවෙනි එකේ 1 ඊට පස්සේ 4
6 7 1 4 6 7 කොටස් රෝමි ලක්කා. ඊට පස්සේ දෙවෙනි එක කරා අපි ඔයාලා පස්වෙනි එක කරන්න. පස්වෙනි එක කරන්න. ඔය ටික කරලා තියන්න. අපි ඊළඟ දවසේ මේ ටික සාකච්ඡා කරලා තමයි ඊළඟ පාඩමට යන්නේ. එහෙනම් අද දවසේ ඔයාලා මේ පාඩම ඇතුලේ ගොඩක් දේවල් කරා. සහ දැන් කරන්න තියෙනවා. ඒ ටිකත් කරලා මේ පාඩම හොඳට ධාරණය කරගන්න කියලා කියන ගමන් එහෙනම් සියලු දෙනාටම සුබ සතියක් ප්‍රාර්ථනා කරන ගමන් ආයි බම්පතිය ඔක්කොට